මාතෘකාව ලියන්න ජාතික උසාවි පද්ධතිය සහ ජාතික උසාවිය සහ සංදීය ක්‍රමය අතර සම්බන්ධය. ජාතික උසාවිය සහ සංදීය ක්‍රමය අතර සම්බන්ධය. හරි අපි කතා කරන්න යන්නේ ඇමරිකාවේ ජාතික උසාවිය. එහෙම නැත්නම් අපි කියන එකට ෆෙඩරල් අධිකරණය. මේ ෆෙඩරල් අධිකරණය සහ සංදීය ක්‍රමය අතර තිබෙන සම්බන්ධතාවය. දැන් මේ ඇමරිකාවේ අධිකරණ පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මධ්‍යම රජයේ බලය යටතේ නැත්නම් මධ්‍යම රජයේ ආධිපත්‍ය යටතේ ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රමය. අනිත් පැත්තෙන් ප්‍රාන්ත රාජ්‍ය විසින් ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය. එතකොට ප්‍රාන්ත රාජ්‍යයන්ගේ යුක්තිය පසුඳලීමේ කටයුතු කරගෙන යන්න වෙනම අධිකරණයක් තියෙනවා. අධිකරණ පද්ධතියක් තියෙනවා. මෙතන කතා කරන්නේ මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන අධිකරණය. අපි ඒකට කියනවා ශ්‍රේෂ්ඨ අධිකරණය. එහෙම නැත්නම් මේ ෆෙඩරල් අධිකරණය. එතකොට මේ ෆෙඩරල් අධිකරණය කොහොමද සකස් වෙන්නේ? ඒකට තිබෙන කාර්යභාරය කුමක්ද? ඒ ෆෙඩරල් අධිකරණය නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් සංදීය ක්‍රමය පවත්වගෙන යන්න කොයි වගේ දායකත්වයක්ද දෙන්නේ? මෙන්න මේ කාරණේ තමයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. ඇමරිකාවේ තියෙන උසස්ම අධිකරණය අපි හඳුන්වනවා ශ්‍රේෂ්ඨ අධිකරණය කියලා. එතකොට මේ ශ්‍රේෂ්ඨ අධිකරණය නිර්මාණය කරලා තියෙන්නේ අග විනිසුරුවරයා ඇතුළු විනිසුරුවරු 10 දෙනෙකුගෙන්. හරි? අග විනිසුරුවරයා ඇතුළු විනිසුරුවරු 10 දෙනෙකුගෙන් තමයි මේ අධිකරණය නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් මේ ලංකාවත් එක්ක ගත්තොත් එම ලංකාවේ ජනගහනය කෝටි 2.2ක් විතර මේ වෙනකොට ඉන්නේ. නමුත් ඇමරිකාවේ ජනගහනය කෝටි 38ක් විතර ඉන්නවා. ඒ කියන්නේ ලංකාව වගේ 19 ගුණයක් 18 ගුණයක් විතර ජනසංඛ්‍යාවක් ඇමරිකාවේ ජීවත් වෙනවා. ඒ වුණාට ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නේ විනිසුරු 10 දෙනෙක් වගේ ඊටාම සීමිත ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි ඒ රටවල් වල නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා. නීති අනුව සියලු දේ සිද්ධ වෙනවා. රාජ්‍යයේ නිලධාරී විශේෂයෙන් පොලිසිය වගේ ආයතන ගත්තොත් එම නීතියට අනුගතව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ලංකාවේ ගොඩක් වෙලාවට පොලිසිය නීතියට අනුගතයිද නැත්නම් මේ නීති ආධිපත්‍ය රකින්නවාද කියන ප්‍රශ්න තියෙනවා. ඒකට බලපාලා තියන්නේ මේ පොලිසිය වැරද්දක් නෙමෙයි එතන තියෙන්නේ. දේශපාලන අධිකාරිය විසින් කරන මැදිහත් වීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උසාවියේ නඩුවක් ගොනු කරනකොට විශේෂයෙන්ම අපරාධ නඩු සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් බවට පත් වෙන්නේ රජය. ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය තමයි ඒකට මැදිහත් වෙන්නේ. එතකොට පොලිසිය විසින් ඉදිරිපත් කරන සාක්ෂි ඊළඟට පොලිසිය විසින් ඉදිරිපත් කරන විරෝධතා මෙන්න මේ වගේ කාරණා මත තමයි නඩුව බොහෝ වෙලාවට ඉදිරියට ගමන් කරන්නේ. ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට රජයේ යම් දේශපාලකෙක් හෝ ඉහළ තනතුරක් දරන කෙනෙක් උසාවියට ඉදිරිපත් කරපුවාම විනාඩි 5කින් 10කින් අප ගන්නවා. හැබැයි සාමාන්‍ය පුද්ගලෙක්ව සිරගත කරුවොත් මේ අත්අඩංගුවට ගත්තොත් එම ඒ පුද්ගලයා උසාවියට ඉදිරිපත් කරාට පස්සේ අප ගන්න සමහරලාට මාසයක් දෙකක් මාස 3ක් 4ක් 5ක් වුණත් යන්න පුළුවන්. ඒකට බලපාලා තියෙන ප්‍රධානම කාරණේ තමයි අර පොලිස් නිලධාරීන් බොහෝ වෙලාවට දේශපාලන අධිකාරියට යටත් වෙලා ඉන්න නිසා ඒගොල්ලෝ දේශපාලන අධිකාරියට අනුවයි තීරණ ගන්න. දේශපාලන අධිකාරිය කිව්වොත් එම පොලිසියේ ඉන්න උසස් නිලධාරියෙකුට අහවල් නඩුව සම්බන්ධයෙන් අහවල් විත්තිකරුවා සම්බන්ධයෙන් විරෝධතා ගොඩ ගන්න එපයි කියලා. නැත්නම් අප දෙන්නට විරුද්ධ වෙන්න එපයි කියලා. එතකොට අන්න ඉක්මනින් අප ගන්න පුළුවන්. හැබැයි දැන් පොලිසියේ මැදිහත් වීම මත තමයි අපයක් ලැබෙනවද නැද්ද කියන එක බොහෝ වෙලාවට තීරණය වෙන්නේ. පොලිසිය විරෝධතා දැක්වුවොත් අපයක් ගන්න ටිකක් ඊට පස්සේ අප ගන්න අමාරුයි. හැබැයි පොලිසිය විරෝධතා දැක්ුවේ නැත්නම් අප ගන්න එක එච්චර අමාරු නෑ. මේ කාරණේ මේ මම කියන එකක් නෙමෙයි. මම දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී විනිසුරුවරුන් විසින්ම කියලා තියෙනවා මේ පොලිසිය එහෙම පක්ෂපාතීව කටයුතු කරනවා. පොලිසිය බොහෝ වෙලාවට මේ ඉහළ නිලධාරීන්ට එහෙම නැත්නම් දේශපාලකයන්ට අප ගන්නවට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උසාවියටත් ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක් නැහැ කිය. නමුත් මේ ඇමරිකාවේ වෙනි තත්වයක් නැහැ. ඇමරිකාවේ බොහෝ වෙලාවට නීති අනුව ක්‍රියාත්මක වෙනවා. දේශපාලකයන්ට ඕන විදිහට පොලිසිය තීන්දුව తీරන ගන්නේ නැහැ. යම් වරදක් කරලා තියෙනවා නම් ඒ වරද කරපු කෙනාට අප දෙනවට කෙලින්ම විරුද්ධ වෙනවා. ගැටලුවක් නැත්තම් ඒ තරම් බරපතල තත්ත්වයක් නැත්තම් ඒවට ඒගොල්ලෝ විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඇමරිකාව වගේ රටවල් වල අධිකරණ පද්ධතියට මහා විශාල කාර්යභාරයක් එකවර පැවරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ලංකාවේ දැන් මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු 10ත් 17 අතර සංඛ්‍යාවකින් සමන්විත වෙනවා. ඉතින් අර කෝටි 2.2ක් විතර ජනගහනයකට. නමුත් ඇමරිකාවේ කෝටි 38ක් විතර ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරුවරයා ඇතුළුව විනිසුරු 10 දෙනෙකුගෙන් තමයි සමන්විත වෙන්නේ. එතකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ. ඒ කියන්නේ අයට වැටුප් ගෙවන්නේ, අයව පත් කරන්නේ, ඉවත් කරන්නේ මේ ඔක්කොම කාර්යභාරයන් පැවරලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 10 දෙනාව ජනාධිපතිවරයා විසින් තමයි පත් කරන්නේ. එතකොට ඒගොල්ලන්ට තමන්ගේ ජීවිතාන්තය දක්වාම ධූරය දරන්න පුළුවන්. ඇමරිකාවේ අධිකරණයේ ස්වභාවය ඒකයි. ජීවිතාන්තය දක්වාම මේ විනිසුරු ධූරයේ කටයුතු කරන්න පුළුවන්. හැබැයි කැමතිනම් අවුරුදු 70 පහ වුණාට පස්සේ තමන් අභිමත අවස්ථාවක විශ්‍රාම අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට යම් විනිසුරුවරේ අර තමන්ගේ මොනවාද අපි කියන්නේ සදාචාර නොවන විදිහට
වැරදි ආකාරයෙන් හැසිරීමක් ප්‍රදර්ශනය කෙරුවොත් ඒ විනිසුරුවරයා ඉවත් කරන්න නම් ඇමරිකාවේ කොංග්‍රසය තුල යෝජනා සම්මත කරන්න ඕනේ. දෝෂාභියෝගයක් සම්මත කරන්න ඕනේ. එහෙම කොංග්‍රසය විසින් යම් යෝජනාවක් සම්මත කරාට පස්සේ ජනාධිපතිවරයා විසින් අදාළ විනිසුරුවරයාව දූරයෙන් ඉවත් කිරීම කරනවා. ඔය ඇමරිකාවේ උසස්ම අධිකරණයේ වෙච්ච ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවරුන් පත් කරන ඉවත් කරන සහ ඔවුන්ගේ නිල කාලය පිළිබඳ අදහසයි අපි ඉදිරිපත් කෙරුවේ. අපි ඒ සම්බන්ධයෙන් ලියමු. ලියන්න බීම. ඇමරිකාවේ උසස්ම පොඩ්ඩක් ලියන්න එපා. ඇමරිකාව තුල මධ්‍යමාණ්ඩුව විසින් ක්‍රියාවට නංවන අධිකරණ පද්ධතිය සහ මධ්‍යමාණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය වශයෙන් අධිකරණ පද්ධතීන් දෙකක් හඳුනාගත හැකිය. ඇමරිකාවේ උසස්ම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර එය මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් දස දෙනෙකුගෙන් සමන්විත වේ. මේ සියලු දෙනා සෙනෙට් සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරයි. සෙනෙට් සභාව කියලා කියන්නේ පුතේ මේ දෙවෙනි මණ්ඩලය. හරි. ඇමරිකානු කොංග්‍රසයේ තියෙන දෙවෙනි මණ්ඩලයට අපි කියන්නේ සෙනෙට් සභාව කියලා. ඒකේ අවසරය මතයි ඔය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු පත් කළ යුත්තේ. හරි. ඔව් ජනාධිපතිවරයා විසින් පත් කරයි. මොවුන් ජීවිතාන්තය දක්වා ධූරය දරන අතර අවශ්‍ය නම්
අවශ්‍ය නම් අවුරුදු 70 සම්පූර්ණ වූ පසු අවුරුදු 70 සම්පූර්ණ වූ පසු දූරෙන් විශ්‍රාම ගත හැකිය. දූරෙන් විශ්‍රාම ගත හැකිය. විනිසුරුවරුන්ගේ යම් දෝෂයක් මත විනිසුරුවරුන්ගේ යම් දෝෂයක් මත කොංග්‍රසය විසින් සම්මත කරන යෝජනාවක් පදනම් කරගෙන කොංග්‍රසය විසින් සම්මත කරන යෝජනාවක් පදනම් කරගෙන ජනාධිපතිවරයාට විනිසුරුවරුන් ඉවත් කළ හැකිය. විනිසුරුවරුන් ඉවත් කළ හැකිය. විනාඩියක් ඉන්න ළමයි. හරි ඔය තමයි මේ විනිශ්චයකාරවරුන්ව පත් කරන සහ ඉවත් කරන විදිහ. සංයුතිය පත් කරන විදිහ ඉවත් කරන විදිහ තමයි ඔය කතා කරන්නේ. ඊළඟට මේකට පැවරුණු කාර්යභාරය මොකද්ද? දැන් ඇමරිකාවේ උසස්ම අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම තියෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවායි කියන එකේ අනිත් අර්ථය තමයි සංධීය ක්‍රමය ආරක්ෂා කරනවායි කියන එක. ඒ කියන්නේ ඇමරිකාව තුල සංධීය ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරලා තියෙන්නේ 1789 ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවායි කියලා කියන්නේ සංධීය ක්‍රමය බිඳ වැටීමට ඉඩ නොතබා ඒ ආරක්ෂා කරනවායි කියන එක. ඉතින් ඒ නිසා අධිකරණයට තමයි මේ කාර්යභාරය පැවරලා තියෙන්නේ. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නීති සම්පාදනය වෙනවා නම් හෝ ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න උත්සාහ දරනවා නම් ඒ ඕනෑම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වැළැක්වීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු වෙනවා. අපි එක මීට ඉස්සරලා අර 1803 මාබරි එදිරිව මැඩිසන් නඩු තීන්දුවේදී ඒ තීන්දුව පදනම් කරගෙන කතා කරුවා. හරි. එතකොට ඇමරිකානු ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඒකත් මේ ෆෙඩරල් අධිකරණයට එහෙම නැත්නම්
ශ්‍රේෂ්ඨාධිකරණයට බාර වෙලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කරපු අයිතිවාසිකම් සමූහයක් තියෙනවා. සංශෝධන 10ක් මගින් ඉතින් මේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම. ඒ වගේම තමයි නීති අර්ථ නිරූපණය කිරීම. යම් නීතික සැබෑ ස්වරූපයේ පිළිබඳව ගැටලු මත වෙනවනේ. තර්ක විතර්ක එනකොට සමහරු මෙහිමයි කියනවා, සමහරු අරහෙමයි කියනවනේ. මතකද දැන් අර ලංකාවේ 19 වෙනි සංශෝධනයට අදාළව හිටපු ජනාධිපතිවරයා විසින් 2018 අවුරුද්දේදී පාර්ලිමේන්තු විසිරුවා හැරියා. එතකොට ඒ සම්බන්ධයෙන් සමහරු කිව්වා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුවා හරින්න බලයක් නැහැ 19 වෙනි සංශෝධනයට අනුව කියලා. සමහරු කිව්වා නෑ නෑ ඒ බලය තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ කියලා. දැන් ඔන්න ඔය වගේ තර්ක විතර්ක මතුවෙනවා. ඉතින් මේ වගේ තර්ක විතර්ක මතුවුනහම ඒ නීතියේ සැබෑ අර්ථය මොකක්ද කියලා හඳුනගන්න අන්න අධිකරණයේ මැදිහත් වෙනවා. ඒතර ඇමරිකාවෙත් එහෙමයි යම් නීතියක අර්ථ විග්‍රහ කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි බලය තියෙන්නේ. වෙන කිසිම අධිකරණයක් ඒ නීති පිළිබඳ අර්ථ නිරූපණ ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම ප්‍රාන්ත අතර ඇතිවෙන ගැටුම් ප්‍රාන්ත සහ මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවෙන ගැටුම් මෙන්න මේ ගැටුම් निराකරණය කරමින් සංධීය ක්‍රමය ආරක්ෂා කිරීම ෆෙඩරල් අධිකරණය වෙත බාර වෙලා තියෙනවා. අපි කතා කරන්නේ අධිකරණයේ සතු කාර්යභාරය යටතේ. ලියමු මෙහිම. ලියන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත පැවරී තිබෙන සුවිශේෂී කාර්යභාරය කිහිපයකි. පැවරී තිබෙන සුවිශේෂී කාර්යභාරය කිහිපයකි. ලියන්නේ කාර්යයන් 15ට පළවෙනි එක පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති සහ විධායක ප්‍රතිපත්ති නිෂ්ප්‍රභා කිරීම ඊළඟ කාරණය නීති අර්ථකථනය කිරීම. අවසාන කාරණය ප්‍රාන්ත සහ ප්‍රාන්ත අතරත් ප්‍රාන්ත සහ මධ්‍යම ආණ්ඩුව අතරත් ඇතිවන ගැටුම් निराකරණය කිරීම. ඔය තමයි ප්‍රාන්ත රාජ්‍යයන්
මධ්‍යම ආණ්ඩුවේ අධිකරණය සතු කාර්යභාරය මධ්‍යම ආණ්ඩුවේ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරයයි අපි ඔය කතා කෙරුවේ. එතකොට දැන් මේ කාර්යභාරය අතරින් අපි විශේෂ අවධානයට යොමු කරනවා අවසානයේට සඳහන් කරපු කාරණේ. මොකද්ද? ඒ තමයි මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍ය අතර ගැටුම් ඇති වෙනවා නම් එවැනි ගැටුම් වැළැක්වීම ඒ වගේම ප්‍රාන්ත අතර ගැටුම් ඇති වෙනවා නම් ඒවා වැළැක්වීම ඒ තුලින් එවැනි ගැටුම් ඇතිවීම වැළැක්වීම තුලින් එහෙම නැත්නම් එවැනි ගැටුම් ඇති වෙලා නම් ඒවා ඊටාම ඉක්මනින් විසඳීම තුලින් අන්න මේ සංධීය ක්‍රමය ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙනවා. දැන් ඔය අවසාන කාරණය තුල ගත්තොත් විශේෂ අවධානයට යොමු කළ යුතු කාරණය තමයි මේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර ඇතිවන ගැටුම. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම යම් බලයක් භුක්ති විඳීමේ අයිතිය තිබෙන්නේ කාටද කියලා තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. උදාහරණයක් ගත්තොත් දැන් අපි කියමුකෝ පාසල් පවත්වගෙන යාම. එතකොට අපි හිතමුකෝ මධ්‍යම රජය විසින් පාසල් ආරම්භ කරනවා කියලා. එතකොට යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි? ව්‍යවස්ථාවෙන්ම කියලා තියෙනවා ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනයේ පිළිබඳ බලය තියෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ට. එහෙනම් ප්‍රාන්ත රාජ්‍යයට තමයි පාසල් ඇති කිරීම ඒවා පවත්වාගෙන යාම පිළිබඳ බලය තියෙන්නේ. මධ්‍යම ආණ්ඩුව මැදිහත් වෙලා අර ප්‍රාන්ත රාජ්‍යයේ බලය භුක්ති විඳින්න උත්සාහ දරනවා නම් ඒක සංධීය ක්‍රමයේ පවත්වාගෙන යන්න බාධාවක්. එතකොට දෙගොල්ලෝ අතර ඇති වෙනවා ගැටුම්. අන්න එවැනි ගැටුම් විසඳීම සම්පූර්ණයෙන්ම ෆෙඩරල් අධිකරණයේ කාර්යභාරයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරයක් බවට පත් වෙනවා. ඒ නිසා ව්‍යවස්ථාවෙන් සඳහන් කර තිබෙන යම් බලයක් හිමිවන්නේ කාටද? කවුරුන් විසින් ඒ ක්‍රියාවට නැංවිය යුතුද කියන කාරණේ තීරණය කරන්නේ කවුද? අධිකරණය විසින්. ඔන්න බලන්න ඒ කාරණේ. ඒ බලතල කුමන ආණ්ඩුවට හිමිද කවුරුන් විසින් ක්‍රියාවට නැංවිය යුතුද යන්න තීරණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ සතුයි. සමහර අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා. යම් බලයක් මධ්‍යම ආණ්ඩුවත් භුක්ති විඳිනවා. එතකොට ප්‍රාන්ත රාජ්‍ය කියනවා නෑ නෑ ওই බලය තියෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ට. ඕක මධ්‍යම ආණ්ඩුව සතු බලයක් නෙමෙයි. ඒ නිසා මධ්‍යම ආණ්ඩුව විසින් මේ බලය ක්‍රියාවට නැංවීම වැරදි. එහෙම කියලා යනවා අධිකරණයට. මොකද විසඳා ගන්න තියෙන තැන අධිකරණය. අධිකරණය තමයි ඊට පස්සේ තීරණය කරන්නේ ඒ බලතල හිමි මධ්‍යම ආණ්ඩුවටද එහෙම නැත්නම් ප්‍රාන්ත රාජ්‍යයටද. එහෙම නැත්නම් ඒ බලතල ක්‍රියාවට නැංවිය යුත්තේ මධ්‍යම ආණ්ඩුව විසින්ද ප්‍රාන්ත රාජ්‍ය විසින්ද. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට හොඳ නිදර්ශනයක් තියෙනවා මේ 1819 ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරපු මේරිලන්ත නඩු තීන්දුව. හරි. අපි එතෙන්ට යන්න ඉස්සරලා මේ ලියමු අනුච්ඡේදකෙ මෙහෙම. ඔව් ලියන්න. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් භුක්ති විඳින බලතල සම්බන්ධයෙන් තීරණ ළමයි වාක්‍ය මුලින්ම පොඩ්ඩක් කියන්න ලියාගත්ත එක.
මදුෂානි පොඩ්ඩක් කියවන්න මුලින්ම වාක්‍යය. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍යයන් භුක්ති විඳින බලතල සම්බන්ධයෙන් තීරණ දීමේ බලය තීරණ දීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු වේ. ශ්‍රේෂ්ඨාධිකරණය සතු වේ. මෙය 1819 දී 1819 දී මේරිලන්ත නඩු තීන්දුව මගින් අධිකරණය වෙත හිමි කරගන්නා ලද බලයකි. ඔව් දැන් එතන කාරණේ මෙහිමයි. බැංකු ස්ථාපිත කිරීමේ බලය තියෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ට. බැංකු පිළිබඳ බලය ව්‍යවස්ථාවෙන් තියෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයට. හැබැයි මූල්‍ය පිළිබඳ බලය තියෙන්නේ මධ්‍යම රජයට. දැන් අපි දන්නවනේ ওই දෙක එකිනෙකින් වෙන් කරන්න අමාරුයි. ඒ කියන්නේ බැංකුව සහ මූල්‍ය ගනුදෙනු කියන දෙක එකිනෙකින් වෙන් කරන්න බෑනේ. මේ දෙක එකිනෙකට බැඳිලානේ තියෙන්නේ. නමුත් ඇමරිකානු ව්‍යවස්ථාවේ තිබෙන ආකාරයට බැංකු ස්ථාපිත කිරීම සහ ඒවා පවත්වාගෙන යාම පිළිබඳ බලය තියෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ට. මූල්‍ය පාලනය පිළිබඳ බලය තියෙන්නේ මධ්‍යම රජයට. හරි. ඉතින් ඒ නිසා මෙන්න මේ සම්බන්ධයෙන් මතුවෙනවා ගැටලුවක්. මොකද්ද ගැටලුව? ඇමරිකානු මධ්‍යම රජය තීරණය කරනවා එක්සත් ජනපද බැංකුව කියලා අලුත් බැංකුවක් ආරම්භ කරන්න. මධ්‍යම රජය තීරණය කරනවා එක්සත් ජනපද බැංකුව නමින් බැංකුවක් ආරම්භ කරන්න. මේ බැංකුව ආරම්භ කිරීමට පෙර මධ්‍යම ආණ්ඩුව විසින් ප්‍රකාශයක් නිකුත් කරනවා ඒ ප්‍රාන්ත තුල ලියාපදිංචි නොවූ සියලු බැංකු විසින් ඩොලර් 10000ක බද්දක් මධ්‍යම ආණ්ඩුවට ගෙවන්න ඕනේ කියලා. හරි. ඒ ප්‍රාන්ත තුල ලියාපදිංචි නොවූ බැංකු. ඒ කියන්නේ ප්‍රාන්තය තුල ලියාපදිංචි වෙලා නැති බැංකු කියනවා නම් ඒවා ඩොලර් 10000ක බද්දක් ගෙවන්න ඕනේ මධ්‍යම ආණ්ඩුවට. ඉතින් මෙන්න මේ කාරණේ මේ බද්ද ගෙවන්න කියලා කිව්වහම ඇමරිකානු බැංකුව කියලා එකක් තිබුණා. ඒ බැංකුවේ ප්‍රධාන මුදල් අය කැමිවරයා ජේම්ස් විලියම් මැක්ලෝච් මේ බද්ද ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. මෙයා මේ මේරිලන්ත ප්‍රාන්තයේ බැංකුවක ප්‍රධාන අය කැමිවරයා. බැංකුව පිහිටලා තින්නේ මේරිලන්ත ප්‍රාන්තයේ. බැංකුවේ නම තමයි ඇමරිකානු බැංකුව. ඒගොල්ලෝ නම තියලා තියෙන්නේ ඇමරිකානු බැංකුව කියලා. ලංකාවේ තියෙන බැංක් ඔෆ් සිලෝන් ශ්‍රී ලංකා බැංකුව කියලා තියෙන ලංකා බැංකුව කියලා තියෙන අන්න ඒ වගේ ඇමරිකානු බැංකුව කියලා නම තියලා තිබුණේ. ඉතින් එහෙම බැංකුවක් පවත්වාගෙන යනවා. ඒ බැංකුව මේරිලන්ත ප්‍රාන්තයේ ලියාපදිංචි වෙලා තිබුණේ නැහැ. එතකොට දැන් අර මධ්‍යම රජයේ නිවේදනයට අනුව ඩොලර් 10000ක බද්දක් මධ්‍යම රජයට ගෙවන්න ඕනේ. මොකද මධ්‍යම රජය ඇමරිකා එක්සත් ජනපද බැංකුව නමින් අලුත් බැංකුවක් ස්ථාපිත කරන්න යන්නේ. ඒ සඳහා අවශ්‍ය මුදල් හොයාගන්නයි මේ වැඩේ කරන්නේ. හැබැයි මේ මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා අර මැක්ලෝච් මහත්මයා. හරි. ඒ කියන්නේ ඇමරිකානු බැංකුවේ ප්‍රධාන අය කැමිවරයා මේක ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ මේක නඩු කටයුත්තක් බවට පත් වෙනවා. නඩුවේ පාර්ශවකරුවෝ කවුද? මේරිලන්ත ප්‍රාන්තයයි මධ්‍යම රජයයි. දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුව අහනවා. දෙගොල්ලොම තමන්ගේ
වාසිය පිණිස තර්ක ඉදිරිපත් කළා. ප්‍රාන්ත රාජ්‍යයන් වෙනුවෙන් පෙනී හිටපු විනිසුරුවරු මේ නීතිඥයෝ මේර්ලන්ත ප්‍රාන්තයේ අයිතීන් ආරක්ෂා කරන්න කරුණු ගොනු කෙරුවා. මධ්‍යම රජය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයෝ මධ්‍යම රජය වෙනුවෙන් පෙනී සිටමින් කරුණු ගොනු කෙරුවා. හැබැයි අවසානයේ මොකද වුනේ? අවසානයේ 1819 දී නඩු තීන්දුව ප්‍රකාශයටපත් වෙනවා. නඩු තීන්දුව ප්‍රකාශයටපත් වෙනකොට ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දෙනවා මධ්‍යම රජයට බැංකුව ආරම්භ කරන්න පුළුවන්. දැන් අර මේර්ලන්ත ප්‍රාන්තයේ ඉදිරිපත් කරපු ප්‍රධාන තර්කය තමයි බැංකු පිළිබඳ අයිතිය තියෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ට. ඒ නිසා බැංකු ආරම්භ කරන්න මධ්‍යම රජයට අයිතියක් නැහැ, බලයක් නැහැ. එහෙම බලයක් ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. එතකොට මධ්‍යම රජය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයෝ කිව්වා මූල්‍ය පාලනය පිළිබඳ බලය තියෙන මධ්‍යම රජයට. එතකොට මූල්‍ය පාලනය සඳහා බැංකු ස්ථාපිත කිරීමේ බලය මධ්‍යම රජය සතු වෙනවා. ඒ ගැන ආය අලුතෙන් කියන්න ඕනේ නැහැ. නමුත් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කෙරුවේ? ශ්‍රේෂ්ඨාධිකරණය අර ඇමරිකානු මධ්‍යම රජය වෙනුවෙන් කරුණු දක්වපු නීතිඥයන්ගේ පැත්ත ගත්තා. ඒ කියන්නේ පැත්ත ගත්තා කියලා කියන්නේ මේ විනිශ්චයකාරවරයා පක්ෂපාතී වුණා කියන එක නෙමෙයි. මේරිලන්තේ නීතිඥයන් කරන ලද තර්ක, ගේන ලද තර්ක ඉදිරිපත් කරන අදහස් ඒවට වඩා අරගොල්ලෝ තාර්කික අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඒ නිසා තීරණය දුන්නා ඇමරිකානු මධ්‍යම රජයට බැංකු ස්ථාපිත කරන්න පුළුවන්. ඒක තහනම් කරන්න හෝ ඒකට බලපෑම් කරන්න ප්‍රාන්ත රාජ්‍යයන්ට බලයක් නැහැ කියලා. ඉතින් අවසානයේ ප්‍රාන්ත රාජ්‍යයන් සතු තිබිච්ච බලයක් මේ නඩු තීන්දුව මගින් කෙලින්ම මධ්‍යම ආණ්ඩුවේ බලයක් බවට පත් වුණා. හරි. අපි ලියමු එහෙමනම් අලුත් ඡේදකින් ලියන්න. ඇමරිකානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රාජ්‍යයන් අතර බලය භුක්ති විඳීම සම්බන්ධයෙන් පැන නැගුණු අර්බුදකාරී අවස්ථාවක් ලෙස මේරිලන්ත 1819 ප්‍රකාශයටපත් වූ 1819 දී ප්‍රකාශයටපත් වූ මේරිලන්ත නඩු තීන්දුව මගින් පෙන්වා දිය හැකිය. ඇමරිකානු මධ්‍යම රජය විසින් එක්සත් ජනපද බැංකුව නමින් නව බැංකුවක් ස්ථාපිත කිරීමට තීරණය කළ අතර
තීරණය කළ අතර ප්‍රාන්ත තුල ලියාපදිංචි නොවූ බැංකු ප්‍රාන්ත තුල ලියාපදිංචි නොවූ බැංකු ඩොලර් 10000ක බද්දක් ඩොලර් 10000ක 1.4යි ඩොලර් 10000ක බද්දක් මධ්‍යම රජයට ගෙවන ලෙසද නියම කළේය නමුත් මෙය ප්‍රතික්ෂේප කළ ටෙක්සාස් නෙමෙයි මේරිලන්ත ප්‍රාන්තයේ ඇමරිකානු බැංකුව නම් ඌ බැංකුවේ ප්‍රධාන මුදල් අය කැමි ජේම්ස් විලියම් මැක්ලෝච් ජේම්ස් විලියම් මැක්ලෝච් අදාළ බද්ධ ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා එය නඩු කටයුත්තක් බවට පත්විය. මේරිලන්ත ප්‍රාන්තය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බැංකු ස්ථාපනය කිරීමේ බලය මධ්‍යම රජයට ලබා දී නැති බැවින් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තර්ක කළේය.
නමුත් මධ්‍යම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අවධාරිත කර ඇති බලතල ක්‍රියාවට නැංවීම සඳහා නීති පැනවීමේ බලය මධ්‍යම ආණ්ඩුවට ඇති බවත් ප්‍රාන්ත රාජ්‍ය පනවන නීති සහ මධ්‍යම ආණ්ඩුව පනවන නීති අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් පැමිණියහොත් මධ්‍යම රජයේ නීතිය බලවත් වන බව තර්ක කළේය. අවසානයේ මධ්‍යම රජය විසින් ඉදිරිපත් කළ තර්ක පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය බැංකු පිහිටුවීමේ බලය මධ්‍යම රජයට ඇතැයි පිළිගත්තේය. මෙම තීරණයත් සමගින් මධ්‍යම රජයේ බලය තවත් වර්ධනය විය. අලුත් ඡේදයකින් ලියන්න. මේ ආකාරයෙන් අධිකරණ තීන්දුව මාර්ගයෙන් මධ්‍යම රජය ක්‍රමිකව බලය වර්ධනය කරගෙන තිබේ. වර්තමානය වන විට ව්‍යවස්ථාවෙන් ලබා දුන් බලතලවලට වඩා
වැඩි බලතල ප්‍රමාණයක් මධ්‍යම රජය හිමි කරගෙන ඇත. මධ්‍යම රජය හිමි කරගෙන ඇත. හරි. ඔය තමයි ඇමරිකානු ආණ්ඩු ක්‍රමය සම්බන්ධයෙන් ඒ රට ප්‍රධාන අධිකරණය වන ශ්‍රේෂ්ඨ අධිකරණයේ කාර්යභාරය. අපි විවේකයෙන් පස්සේ කතා කරමු ඊළඟ මාතෘකාව නේද? විනාඩි 20කින් විතර එන්න. 8:47 වෙලාව. 9:10 විතර 9:05 විතර වගේ වෙද්දී